තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාටම බෞද්ධ රූපවාහිනිය සුපින්වත් ඔබ වෙත සංවේදනය කරන මේ පැයට නියමිත දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. සද්ධර්ම දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් ධම්සභා මණ්ඩපය වෙත වැඩම කරන්නට යෙදුණු පින්වත් ස්වාමින් වහන්සේ බෙලිගල මීමුරේ ධම්මවංශ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නාද නංවා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සද්ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා පානදුර උඩහමුල්ල පදිංචි සරෝජනී නානායක්කාර මහත්මිය ප්‍රදාන එම පවුලේ සදැහැති පින්වත් පිරිස. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට අපි නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු මෙතෙන් සිට මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ජති සුද්ධි අසුද්ධි පච්ඡත්තං න අඤ්ඤ මඤ්ඤ විසෝධයේති. බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔස්සේ ධර්මදේශනාවන් සවන් දෙන නරඹනු ලබන ධර්මකාමී සදහැවර පින්නතුනි. සාගරය ගැඹුරුයි කියලා කියනවා. අන්න ඒ වගේ සදහම් සාගරයක් කියලා කතා කරන දෙයක් තමයි ධම්මපදේ කියලා කියන්නේ. කුද්දක නිකාය නම් වූ ධර්ම ග්‍රන්ථයට ඇතුළත් ගාථා 423ක් ඇතුළත් මෙහි මේ ග්‍රන්ථය අන්‍යාගමිකව නායකයින් පවා යම් යම් ජීවන ගැටලුවදී Taman මෙහි උපදෙස් පිළිපැද්දයි කියලා රටට හෙළි කරලා තිබෙනවා. අනේ ඒ බඳු ගාථාවක් ගනිමින් මේ ගාථාවේ අර්ථ විවරණය අපේ සැනසී පැමිණෙසේ යොදාගන්නේ කොහොමද කියලා හොයාගන්නයි මේ උත්සාහ කරන්නේ. මේ හොයා ගැනීම ළමා කාලේ මට තේරෙන තැන් සිට අද දක්වා තේරෙන එක අතර පරතරයක් වශයෙන් මම දකින්නේ. ඒක පොතේ පතේ පැහැදිලි කරලා තිබුණ වචන වලින් අරගෙන අපි යම් විදියක් හිතන් හිටියා. නමුත් ඒක වෙන්නේ නැහැ. එමනම් ඊට වඩා එහාට තථාගතයන් වහන්සේ වදාළ මේ වචන වදන් වල අරුත් අපට හොයාගන්න පුළුවන් වෙන්න ඕන. එවිට මේ ගාථා පදේ පෙන්වන අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති කියලා. තමන් විසින් කරන පාපයෙන් තමාව කෙලසෙනවා කියන පදේ තමයි ඒකෙන් කියන්නේ. ඒ වගේම අත්තනා අකතං පාපං අත්තනා විසුද්ධිති කියන එකේ තේරුම තමන් නොකරන පාපයෙන් තමන් පිරිසුදු වෙනවායි කියලා තියෙනවා. එතකොට ඒක විශේෂ දෙයක්. කරන පාපයෙන් කෙලසෙනවා නොකරන පාපේ කුමක්ද කියන එක පිළිබඳව මොකද සමාජයේ අපි බව කරන්නේ නැහැ කියලා යන තරම් ඉන්නවා. ඊළඟට පෙන්නනවා සුද්ධි අසුද්ධි පච්චත්තං. මේ සුද්ධිය නැත්තම් පිරිසුදු වීම සහ අපිරිසුදු වීම සම්බන්ධයෙන් පවතිනා වූ ප්‍රත්‍ය තමන් ළඟ පවතින දෙයක්. අඤ්ඤ මඤ්ඤං එහෙම නැත්තම් තවත් කෙනෙකුට ඔබ පිරිසුදු කරන්න බෑ. කෙලසෙන්නේ තමා ඒ අදාළ ප්‍රත්‍යක් මත පිරිසුදු වෙන්නත් පුළුවන් තමයි කියලා පැහැදිලි කරනවා. දැන් මෙතන අපට තේරුම් ගන්න පුළුවන් ටිකක් කරන පාපයෙන් කෙලසෙනවයි කියන එක. නමුත් අපට මේ පාපය සහ පින කියන පද දෙක තුල අපි තේරුම් අරන් ඉන්න ආකාරයෙන් පවයි නරක පිනයි හොඳ කියලා කල්පනා කරලා ලබන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගෙන් ආලෝක යක්ෂයා විමසපුවාම කතංසු පරිසුජ්ජති කියලා කොහොමද පිරිසුදු වෙන්නේ කියලා ඒකට පිනෙන් පිරිසුදු වෙනවා කියලා පැහැදිලි කරලා වදාරන්නේ. ප්‍රඥාය පරිසුද්ධති කියලා කියන්නේ.
ප්‍රඥාවෙන් පිරිසිදු වෙනවා කියලා පැහැදිලි කරලා තිබෙන්නේ. එතකොට එහෙමනම් අපට මේ ටිකක් හිතන්න තැනක් තමයි මේ පෙන්වන්නේ. අපි මේ පිළිබඳව මෙන්න මෙහෙම හොයාගන්න වෙනවා. ඔය කොද්දක නිකායේ තිබෙනවා දේශනා කියලා සූත්‍රයක්. මේකේ තියෙනවා තවත් මීට අදාළ ලස්සන වචනයක්. තථාගතෝ වික්ඛේ අරහං සම්මා සම්බුද්ධෝ දේ ධම්ම දේශනා පරියායන බවಂತಿ. තථාගත බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙලා ධර්ම න්‍යාය දෙකයි දේශනා කරන්නේ. කොතරම් ත්‍රිලක්ෂණය වටිච්චසමුප්පාදේ චතුරාර්ය සත්‍ය ඔස්සේ ධම්ම න්‍යාය කොතරම් දේශනා කළත් අන්තිමට ධර්ම න්‍යාය දෙකයි. කතමානි දේ කියලා විමසන උන්වහන්සේම පළවෙනි ධර්ම පරයායට නමක් තියෙනවා පාපම් පාපකතෝ පස්සතාති. අපි දන්න පාපේ නෙමෙයි උන්වහන්සේ වදාළ පරිදි පාපය ලාමක වශයෙන් දකින්න ඕන. අන්න පළවෙනි ධර්ම පරයාය. පාපම් පාපකතෝ දිස්වාත එකල්හි නැත්තම් පාපේ වශයෙන් දැක්කා නම් පමණක් තත්ත විරජ්‍යත විමුච්ඡත නිබ්බින්දතාති කියන්නේ පාපේ කලකිරෙන්න පාපේ නොවැළෙන්න පාපෙන් මිදෙන්න කියන එක. එහෙනම් ඒකෙ පෙන්වන්නේ පාපේ වශයෙන් දැක පාපෙන් මිදීම පමණයි. ඒ වගේම සබ්බපාපස්සාකරණං කුසලස්ස උපසම්පදා ගාතාව ගත්තත් සියලු පව් නොකළ යුතුය කුසල් කළ යුතුය. මේ කුසල් කළ යුතුය කියන පදයට සමහර අය පින් කළ යුතුය කියලා උදාන තියෙනවා. නමුත් කුසල පදේ කොහෙද තියෙන්නේ? මම නම් දකිනවා දස අකුසලයේ නම් කරන බුදුරජාණන් වහන්සේ දස අකුසලයෙන් වෙන්වීමට දස කුසලයේ කියනවා කියලා. දැන් දස පුණ්‍ය ක්‍රියාවල කරන්න ක්‍රියාවක් තියෙනවා. නමුත් දස අකුසලයට වගේ දස කුසලයේ කියලා කරන්න දෙයක් නැහැ. දස අකුසලයකට මුල් වෙන්නා වූ ලෝභ දේශ මොහයන්ගෙන් වෙන්වීමම දස කුසලයේ කියන එක. එhmenan අපිට මේ කුසලයේ කියන එකේ සඳහන් වෙනවා විරතියක් කියන අර්ථයකුත්. එhmenan අපට දැන් හොයන්න වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි පාපය. වෙනත් ආගම්වල පාපයට යම් යම් නිර්වචනයන් තියෙනවා. බුදු සමයේත් පෘථග්ජන පුද්ගලයා පංච පාපේ දස අකුසල ආනන්තර අකුසල කර්ම පාපය කියලා කියනවා. ඒ වුණාට දස පුණ්‍ය ක්‍රියා පින කියලා කියනවා. ධාන කුසල් ධාන ඒවත් කුසල් කියලා කියනවා. නමුත් මේ කුසල් අකුසල් බෙදීමේදී මෙන්න මෙහෙම අර්ථයක් තියෙනවා. භවගාමී අකුසල් භවගාමී කාමාවචර කුසල් භවගාමී ධාන කුසල්. ඒ කුසල් කියන වචනේ තේරුම කුසලතා දක්ෂතා කියන එක. නමුත් ඒකේ පෙන්වනවා භවගාමී කියන එක. භවගාමී කියන්නේ අර ශීඝ්‍රගාමී වගේ භවයේ ගමන් කරන්න සිදුවෙන කියන අර්ථයනේ. එහෙනම් ඒකේ කියවෙනවා පාපයෙන් පුද්ගලයා පරලෝ යනවා භවගාමී ඒක භව දුගතියට. පිනෙන් පුද්ගලයා මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපදිනවා. එතකොට ඒකත් භවගාමී ඒක කාම සුගතිය. ධානයෙන් මේ පුද්ගලයා බඹලෝ උපදිනවා. ඒකත් භවගාමී. දැන් ඔබට තේරෙනවද පවත් පිනත් බවත් ධානයත් කියන තුනම භවගාමී කියලා? භවගාමී අකුසලයේ භවගාමී කුසලයේ. නමුත් තව කුසලයක් තිබෙනවා. සබ්බපාපස්සාකරණං කුසලස්ස උපසම්පදා වගේම ඉහතකී දස කුසලයෙන් වෙන්වීමේ කුසලයේ කියලා එකක් තිබෙනවා. ඔය අපි කතා කරන සිත කය වචන තුන්දෙනෙන් සිදෙන්නා වූ දස කුසලයෙන් වෙන්වීමට අලෝභ ආදේශ අහම කුසලයේ කියලා කියනවා. ඒක අකුසලයේ කිරීමක් කුසලයේ කිරීමක් නෙමෙයි බලපං අකුසලයෙන් වෙන්වීමක්. ඒ අර්ථයෙන් ගත් කල අපට මේ බුදුරජාණන් වහන්සේ වදාළ පාපය කියන පදයට අපි දකින සතුන් මැරීම හොරකම් කිරීම මත්පැන් පානය කිරීම කියන පුංචි දේවල් අරන් හරියන්නේ නැහැ. ඊට එහා දෙයක් හොයන්න වෙනවා. හොඳයි අපි මෙහෙම බලමු. වච්චගොත්ත බමුණට බුදුරජාණන් වහන්සේ වදාරනවා ස උපාදානස්ස කෝහං වච්ච උත්පත්තින් පඤ්ඤාපේමි නෝ අනුපාදානස්ස. වච්චගොත්ත පිරිවැජිය මේ සත්වයින්ට මම උත්පත්ති පනවන්නේ උපාදාන සහිතව විට. උපාදාන රහිත නම් උත්පත්ති පනවන්නේ. ඒක තැනක. ඒ වගේම උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවේ සත්වයාගේ ජාති මරණ ගැනත් දෙන්නා උපාදානය බියක් වශයෙන් දැක ඔබට උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ සංඛයයි. එහෙනම් ජාති මරණ ගෙනත් දෙන්නේ උපාදානයද? උපාදානයේ පාව විතරද තුල විතරද තියෙන්නේ? අර ජාති මරණ ගෙනත් දෙන්නේ කාටද බලන්න? අපාගත සත්වයාට ජාති මරණ. මිනිසුන්ට ජාති මරණ. දෙවියන්ට දිගු කලක් ජීවත් වුණත් ජාති මරණ. බ්‍රහ්මයින්ට ජාති මරණ. ඒ කවුරුත් ඒ තැන් වලින් චුත වෙලා අයන මරුණාම ජාති මරණ මිදලා නැහැ. එහෙනම් ඒකේ උපාදානයක් තියෙනවා කියලා නේද පෙන්වන්නේ.
අන්න පවේ උපාදානය තියෙනවා. පෘථග්ජන පුද්ගලයා තුළ පින හොඳ වුණත් පිනේ උපාදානය තියෙනවා. ධානලාභියා තුළ ධානය හොඳ වුණත් ලෞකික ධානයකෙත් උපාදානය තියෙනවා. එමනම් බුදුරජාණන් වහන්සේ සත්වෙන්ට උත්පත්ති පනවලා තියෙන උපාදානය තුළනේ. ඒක තුන් ආකාරයක් තමයි අපිට කාම භවය, රූප භවය, අරූප භවය කියලා කියන්නේ. නමුත් ඒකක්වත් උපාදානෙන් මිදිලා නැහැනේ. දැන් බලන්න එහෙමනම් මේ පාප කියන පදයට සතුන් මැරීම, හොරකම් කිරීම කියන වචනට එහා ගිය වෙනත් අර්ථයක් තියෙන්න ඕන නේද? අපි බලමු මෙහෙම. අවිද්‍යා ගතෝ යම් භික්ඛවේ පුරුෂ පුද්ගලෝ. අවිද්‍යාව නම් අවිද්‍යා ගත වීමක් තුළ කිසියම් පුද්ගලයෙක් අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති පව් රැස් කරයිද? පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති පින් රැස් කරයිද? ආනිජ්ජං සේ සංකාරං අபிසංකරෝති ධාන කුසල් රැස් කරයිද? තුනටම කියලා තියෙනවා අවිද්‍යාව තුළ කියලා. එහෙනම් එලි කර ගන්න ඕන අපේ දැක්ම තුළ පව නරකයි පින හොඳයි වුණාට බුදුන් වහන්සේ වදාළ පරිදි පව තුලත් අවිද්‍යාවක් තියෙනවා පු탁ජන සමාජයේ. ඒ නිසා ඒක අපුඤ්ඤ අபிසංකාර අනාගත ඵලයට හේතු ඉතුරු කිරීමක්. පින තුලත් අවිද්‍යාවක් තියෙනවා. ඒකත් අபிසංකාර අනාගත ඵලයට හේතු ඉතුරු කිරීමක්. ධාන තුලත් අනාගත උත්පත්තියට හේතු තියෙනවා. ඒකත් අபிසංකාරයක්. අபிසංකාර කියන්නේ අනාගත ඵල උපදවන හේතු. එහෙනම් මේ පුඤ්ඤාභිසංකාරය තුල, අපුඤ්ඤාභිසංකාරය තුල, අනිජ්ජාභිසංකාරය තුල, අභි කියන පදයේ තුල අනාගත ඵල උපදවන උපාදාන නම් වූ දෝෂයක් තියෙනවා නේද? දැන් එතකොට අපට මෙහෙම හොයාගන්න බැරි පුළුවන් කොමක් ලැබුණොත් එහෙම අර පාපම් පාපකතෝ පස්සතාති පාපේ ලාමක වශයෙන් දැක පාපෙන් මිදෙන්න කියන කාරණේදී මේ පාපය කියලා කියන්නේ සිතින් කයෙන් වචනෙන් සිදුවෙන ක්‍රියාවකට එහා ගිය සසර උපදින්න සිදුවෙන්නා වූ උපාදානයට පාපයයි කිව්වොත් එතකොට එහෙනම් අත්නාව කතම් පාපං තමන් අතින් උපාදානය සිදු වුණොත් උපාදාන පච්චා භව, භව පච්චා ජාති පැවැත්මට අහු වෙනවා. එතකොට අපි කතා කරන අර සතකය වචන කියන තුන්දරෙන් පෙන්ලා පව්පින් දෙකට එහා ගිය මේ ජාති මරණ සම්භවයේ ජාති මරණ ගෙනත් දෙන්නා උපාදානය කියන පදයට පාප කියන අර්ථයක් දාලා බලන්න වෙනවා හරිද කියලා. බලමු අපි වෙන දේ මොකද්ද කියලා. මේක බලන්න සාමාන්‍ය පුද්ගලයෙක් වශයෙන් බෑ, මේකට පුද්ගල විවරණයක් ඕන. මේ සිදුවෙන සිදුවීම් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ජීවිතය තුළ ආත්මයක් වශයෙන් අරන් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මේවා විවරණය කරනු ලබන්නේ අරමුණක් තුළ. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ගන්නා වූ අරමුණක් තුළ අරමුණේ මුලා වෙන්න ගිහින් අරමුණ රස විඳින්න ගිහින් සසරට බැඳෙන හැටි. හේතු ඉතුරු වී අවසන් වෙන හැටි. ඒක පැවැත්ම සිදුවෙන ආකාරය. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් සමාජයට ඔබ මේ සංසාර චක්‍රයේ පැවැත්මට අහු වෙලා ඉන්න හැටි කියලා දෙනවා. ඔබට පැවැත්ම කරදරයක් නම්, පැවැත්මේ නිමාවක් නැත්නම්, පැවැත්ම එපා නම් උන්වහන්සේ නැවැත්ම කියා දෙනවා. එහෙනම් මේ පැවැත්ම පාපයයි නැවැත්ම කුසලයයි කියලා ගත්තොත් එහෙම පාපයෙන් වෙන්නීම කුසලයේ බවට පත් වෙනවා නේද? කතම් පාපං සංකිලිස්සති අකතම් පාපං විසුද්ධ්‍යති. නොකරන පාපේ. එතකොට ඒක අපි හොයන්නේ කොහොමද? මේක හොයන්න අපට මේ සතුන් මැරීම, හොරකම් කිරීම කියන කාරණා ඔස්සේ පුද්ගලයෙක් වශයෙන් බලලා හොයන්න බෑ. අපිට මේ සිත තුළ සිදුවෙන දෙයක් තියෙනවා අපිට තේරෙනවද? සිත පිළිබඳ තේරුම් ගැනීමේදී මාවට කෙටියෙන් මෙන්න මේ කාරණා ටික කියලා දෙනවා. වෙනත් ආගම්වල පුද්ගලයා සිත කය දෙකට බෙදලා වෙන් කරන්නේ නැහැ, පුද්ගලයෙක් වශයෙන් උගන්වනු ලබනවා. බුදු සමයේ බුදු තුළ පුද්ගලයා සිත කය දෙකකට බෙදලා සිත ප්‍රදාන වෙනවායි කියලා උගන්වනවා. මරණාසන්න මොහොතේ මරණයටපත් වුනහම කයෙන් සිත අයින් වෙලා දැන් කයේ පුද්ගලයෙක් නැහැ. එහෙනම් සිත තමා බලවත් වෙලා තියෙන, සිත තමා කටයුතු කරලා තිබෙන්නේ. එසේ දැනගත්තට ප්‍රමාණවත් වන්නේ නැහැ. සිත මව්කුසින් බිහි වූ තැන් පටන් මැරෙන තැන දක්වා තියෙන එකක් නෙමෙයි, නිරන්තරයෙන් මාරු වෙන එකක්. සිත උපදින්න, සිත වෙනස් වෙන්න මිනිස්සුන්ට ඇසයි, කනයි, නාසයි, දිවයි, කයයි, සිතයි කියලා දොරවල් හයක් තියෙනවා කියලා පෙන්නනවා. ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, අපිලිවෙලට අරමුණු මාරු වෙනවා. ඒ කියන්නේ සිත් හටගෙන නැතෙනවා.
අපි ජීවිතය තුළ මවකුසෙන් බිහි ජීවිතාවසානයේ මරණය දක්වා දකිමින් පුද්ගලයෙකුගේ ඉපදීමක් මැරීමක් දැක්කට බුදුරජාණන් වහන්සේ වදාරනවා පුද්ගලයෙක් තුළ අරමුණෙන් අරමුණට ඉපදීමක් මැරීමක් තියෙනවායි කියලා. ඒක පිළිබඳ අසුතවන්ත සූත්‍රවල පැහැදිලි කර වදාරන්නේ කයනම් අවුරුදු 60ක් 70ක් තියෙනවා වෙන්න පුළුවනි. නමුත් සිතයයි කියනු ලැබේද, මනෝයයි කියනු ලැබේද, විඥානයයි කියනු ලැබේද අසුරු ගසන සැනකින් හටගත්ත ගමන් නැතෙනවා වෙන එකක්ම හට ගන්නවා. එහෙනම් සිත කියන පදේ අපිට අල්ලන්න බැරි වුණාට සිත නිරන්තරයෙන් වෙනස් වෙනවා කියන එක තේරෙනවා. ලෝභය, දේශය, කනගාටුව, බය, ශෝකේ, වේදනාව කවදාවත් තියෙන්නේ වෙනස් වෙනවා. අපිට නම් පැයක් දෙකක් තිබිලා වෙනස් වෙනවා. නම් බුදුන් වහන්සේ වදාරන්නේ මොහොතකින් වෙනස් වෙනවා. මේ සිත උපදින්න මොනවද අපිට තියෙන්නේ? සිත උපදින්න තැන් පහක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, කය, සිත. පහයක් තියෙනවා. මේ පහේ වෙනසක් තියෙනවා. පහක් එක ආකාරයි. ඒ පහට අරමුණු ගන්න ඉදිරියෙන් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් වශයෙන් ආරම්මණයක් ඕන. ඒ ආරම්මණය නිසා හිත පහළ වෙනවා. මේ ගන්න ආරම්මන නිකන් කැමරාවකින් පින්තූරයක් ගත්තා වගේ හිතට ගත්තන් පස්සේ බාහිර අරමුණු නැතුවට සිත තුලින්ම මොකද වෙන්නේ? සිත පහළ වෙනවා. කල්පනා වෙනවා, හීන පේනවා කියන්නේ ඒකයි. දැන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පුද්ගලයා කියලා කියන්නේ තැන් හයකින් සිත උපදිලා කරන ක්‍රියාවලිය. මේ තැනේ උපදින සිත මොකද්ද? ඒක තුළ මොකද්ද වෙන්නේ? අන්න ඒක ඉගෙන ගන්න වෙනවා. එතකොට තමයි අපිට මේ ඒක තුළ සිදුවෙනා වූ පාපය සහ ඒක තුළ පාපයෙන් වෙන්නීම හොයාගන්න පුළුවන් වෙන්නේ. බලන්න ඔබ ළඟ මේක සිද්ධ වෙනවද කියලා. ඔබට ඇස තිබෙනවා. මේ ඇසට ඔබට හම්බ වෙන්නේ රූප. මේ රූප හම්බ වෙන්න ඉදිරියේ රූප තියෙන්න ඕන, ආලෝකය තියෙන්න ඕන, ඔබේ ඇස් පෙනෙන්න ඕන. එතකොට ඒවා හඳුනා ගැනීමේ සිතක් අපේ හිතේ පහළ වුණාම ඒ සිතේ උදව්වෙන් අපට ඉදිරියෙන් තියෙන රූපය පේනවා. නින්දදී අපට බාහිර රූප ඕන නැහැ. සිතට එන දේ රූපයක් වශයෙන් පේනවා. ඇස කන නාසය දිවකය හැම එකේදීමත් එහෙමයි බාහිර දේවල් උදව්වෙන් අරමුණු ගන්න පුළුවන්. නමුත් මනෝද්වාරයට බාහිර අරමුණු ඕනේ නැහැ. ගත් ඒවායි නිබේ පහළ වෙනවා. සිත පිළිබඳව සඳහන් කරන වදාරන්නේ තථාගතයන් වහන්සේ නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. මහණනි මම මගේ සර්වඥතා ඥාණයෙන්වත් දකින්නේ හටගත්ත ගමන් වේගයෙන් නැසෙන දෙයක් සිත තරම් කියලා කතාරනවා. යං ඒවං ලහු පරිවත්තං යත ඉදං චිත්තං කියලා. ලහු වේගයෙන් පරිවත්තම් වෙනස් වෙනවා. ඒ සම්බන්ධයෙන් උපමාව යාවංචිදං උපමාපි නසක්කෝමි කියලා කියනවා. මහණනි ඒ සම්බන්ධයෙන් උපමාවක්වත් කරන්න බෑ කියන එක. ඒ වෙනස් වෙන සිත මොහොතකින් වෙනස් වෙනවා නම් ඒ සිතින් තව එකකට කවුරුවත් යන්නේ කොහොමද? මේ මොහොතකින් ඉපදී නැසෙන සිතේ ක්‍රියාකාරීත්වය ත්‍රිපිටකය තුල මුල් ධර්ම දේශනාවල මුල් යුගවල මොනවද කොහොමද උගන්වලා තිබෙන්නේ? පස්සතෝ උදයව්වයන් අපස්සං උදයව්වයන්. ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම කියන වචනයක් පාවිච්චි කරනවා. එහෙනම් ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල ස්කන්ධ පංචකේ නම් වූ ඒකකයක් ඉපදී නැසෙන බව ඔබ ඉගෙන ගන්න. ඔබ පුද්ගලයෙක් වශයෙන් ඉන්නවා කියලා කට කය දෙකට බෙදලා ඒ වගේම ස්කන්ධ පංචකය කියලා කියන්නේ කය කියලා ඉගෙන ගත්තට එතන ඉන්නෙත් නැතුව, ස්කන්ධ පංචකයේ රූප කියන්නේ ශරීරය කියලා ගත්තට එතන ඉන්නෙත් නැතුව තව එහාට හොයන්න. එවිට මට මෙහෙම හමු වෙනවා. චක්කුණා රූපං දිස්සා උප්පජ්ජ සුඛං සෝමනස්සං. එහෙම නැත්නම් චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං. ඇහැට ඉදිරියෙන් තියෙන රූපයක් ගැටුණාම ආලෝකයේ උදව්වෙන් එතන සිදුවෙනවලු ත්‍රිත්වක්‍රියාකාරීත්වයක්. ඒක උට කියනවා ඇහෙන් රූප හඳුනන සිතේවත් චක්කු විඥානේ. ඒක පහළ වෙනකොට ඇසේ තියෙන අරමුණු ගන්න පුළුවන් ප්‍රසාදයයි ඒ වගේම ඒ රූපේ ඇහැට වැටෙන එකයි ඒ දෙක හඳුනා ගන්න අවශ්‍ය හිත ඇසේ විඥානයේ පහළ වෙන එකයි තුනට කියනවා තින්නම් සංගති පස්සෝ. මෙන්න මේ විදිහට මේ ඔබේ ඇස කන නාසය තුල සිදුවන ක්‍රියාකාරීත්වය චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ක විඥානං තින්නම් සංගති පස්සෝ කියලා. සෝතංච පටිච්ච සජ්ජෝත උප්පජ්ජති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ කියලා. ඇහෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට තුනක එකතු වීම ස්පර්ශයයි කියලා හය පොළටම පෙන්නනවා. ස්පර්ශ වුණාම මොකද වෙනවයි කියන්නේ? විඳිනවා. පස්ස පච්චයා වේදනා. රූපේ විඳිනවා හතුරා මිතුරා වශයෙන්. ශබ්දේ විඳිනවා මිහිරා මිහිරි වශයෙන්. ගන්ධේ විඳිනවා ගන්ධ සුවඳ වශයෙන්. රස විඳිනවා
ප්‍රියාප්‍රිය වශයෙන්, පහස විඳිනවා කටුක සහ සිව්මැලි වශයෙන්, අරමුණු විඳිනවා පාප පුණ්‍ය ධාන ආදී වශයෙන්. එතකොට එහෙමනම් අපිට ඇහැට හමු වෙන අරමුණු මුල් කරගෙන අපි විඳීමක් හට ගන්නවා. ඇහැට හමු වෙන රූපයට රූපස්කන්ධය කිව්වොත් විඳීමට වේදනාස්කන්ධය කියනවා. රූප අරමුණට මේ කතා කරන්නේ. එතකොට මේ විදිහට මේ ස්පර්ශ වීම තුළ විඳෙන්න ගියාම ඒකට කියනවා පදයක් ඔබේ ඇස තුළ සිදුවෙන නිසා පස්ස පච්චයා වේදනා. හරිද? වේදනාව හේවා විඳින්න ගියොත් ඒ වේදනාව සම්බන්ධයෙන් ඇලීමක් ගැටීමක් ඇති වුණොත් එහෙම අපි ඒකට කියනවා වේදනා පච්චයා තණ්හා. වේදනාව ප්‍රත්‍ය වෙනවා ඒක කෙරෙහි ඇලීමකට හෝ ගැටීමකට හෝ යලි ගන්න ඕනකමක් ඇතුව බැඳීම සඳහා ඒකට කියනවා තණ්හා කියලා. තණ්හා පච්චයා උපාදාන. තණ්හා වුණොත් ගැලවෙන්න බැරි ලෙස සසරට ඇලෙන්න කාරණයක් වෙනවා උපාදාන. උපාදාන වුණොත් යලි හට ගන්න හේතුවක් ඉතුරු වෙනවා කුරුල්ලෙක් බිත්තරයක් දැම්මාසේ ගහ කාලයක් බැස්සාසේ කර්ම බීජයක් ඉතුරු වෙනවා. අනුස්සය කියලා කතා කරනවා කර්ම බීජ කියලා කතා කරන උපාදාන පච්චයා භව. හොඳයි මේක සිදු වෙන්නේ මොනවා තුළද? ඇසෙත් මේක පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව. කනේ ශබ්දය මුල් කරගෙන ඒත් පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව. මෙසේ නාසයේ දිවේ කයේ සිතේ හැම එකක් තුළම මෙන්න මෙහෙම එකක් සිද්ධ වෙනවා. උපාදාන භව කියන කාරණේ සිද්ධ වෙනවා. හොඳයි අපි තව ටිකක් එහාට හොයලා බලමු එහෙමනම්. ඒ මොනවා තුළද? තව පැත්තකට බෙදමු අපි. මට බෙදන්න පුළුවන් මේ සිදුවෙන දේවල් අපුණ්‍යාවි සංකාර කියලා එක පදයකට. පව් රැස්වීම. ඒක පාපකාරී පුද්ගලයාගේ මේ ස්කන්ධ පංචකයේ පාපී අරමුණට ආපුවම සංකාර ස්කන්ධේ පාපී වෙනකොට එතකොටත් පාපය තුල පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව හෙවත් පාපය ඔය උපාදන්හා උපාදාන භව කියන එකටමයි අවිද්‍යා සංකාරා කියලා කියන්නේ. එනම් පව තුල ඔන්න අවිද්‍යා සංකාරය. ඕක පුණ්‍ය චේතනාවට ගත්තොත් ආයෙත් පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව. එතකොට ඒ පින තුලත් මේ පුණ්‍ය අபிසංකාරයෙන් උපාදානෙ සිද්ධ වෙනවා. ලෞකික ධානයාලාභියාට කාම අරමුණක් නෙවෙයි එන්නේ ධාන අරමුණක්. ඒක තුලත් මොකද වෙන්නේ? පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව. ඒකෙත් හේතු ඉතුරු වෙනවා. දැන් මේ පෘථග්ජන කියන පුද්ගලයා ස්කන්ධ පංචකයේ සිදුවෙනා මේ සියුම් ධර්මතාවයේ දන්නේ නැත්නම් ඔහුට පව තුලත් පින තුලත් ධානය තුලත් පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව නම් වූ මේ සිද්ධිය සිදු වෙනවා නේද? හොඳයි මේ තණ්හා උපාදාන වලට අවිද්‍යා පච්චා සංඛාරා කියලා කියනවා නම් පවත් පිනත් ධානයත් උපාදාන වීමේදී ඒ අවිද්‍යා සංඛාරයක් නම් අවිද්‍යා සංඛාරය පාපේද කුසලයේද? අවිද්‍යා සංඛාරයට ඔබට කියන්න පුළුවන්ද කුසලයේ කියලා? අන්න එතන තණ්හා උපාදාන භව කියන එකට තමයි අවිද්‍යා සංඛාරය කියලා කියන්නේ. එහෙනම් අරමුණක් තුල මේක වෙන්නේ කොහොමද? මේක නිකම්ම වෙන්නේ නැහැ. මේ අරමුණට එන දේ මමත්වයෙන් ගැනීමේදී සැප හෝ දුක් හෝ වශයෙන් ලාභ හෝ අලාභ වශයෙන් ඒතන් මම කියන සංකල්පයෙන් ඒ මගේ කියලා ඒ මම මගේ කියලා ඒ මගේ ආත්ම කියලා ගැනීමේදී තමයි මේ සිද්ධිය සිදු වෙන්නේ. ඒක අපි සමාජයේ කරමින් හිටපු දෙය. දැන් එතකොට ගලපන්න බුදුන් වහන්සේ වදාලා අර දේශනා සූත්‍රයට ද්වේ ධම්ම දේශනා පරියායන භවන්ති තථාගතවරෝ. පළවෙනි එක පාපම් පාපකතෝ පස්සතාති. පාපේ ලාමක වශයෙන් දකින්න. හොඳයි මම කිව්වොත් ඇස තුල කන තුල නාසය තුල දිව තුල කය තුල පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව කියලා. පව තුල පින තුල ධානය තුල පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව කිව්වොත් දැන් මොකද වෙන්නේ? ඒ උපාදාන භව කියන එක අවිද්‍යා සංකාර නම් අවිද්‍යා සංකාර කියන එක ඔබ කියනවාද කුසලයේ කියලා? අන්න පාපම් පාපකතෝ පස්සතාති බුදුන් වහන්සේ වදාළ පරිදි දැනගන්න වෙනවා තථාගත මිනිසුන් සමාජයේ. පාපය ලාමක වශයෙන් දකින්න.
එහෙනම් මොකද්ද පාපේ? සතුන් මැරීම ඇතුළත් කොට මත්පැන් පානය ඇතුළත් කොට ඒවත් අඩංගු ඒවන් පිට නැහැ. නමුත් අරමුණ හේතු ඉතුරු නොවි අවසන් වෙන්නට හේතු නොතබා හේතු තබා අවසන් වීම තුළ උපාදානය නම් වූ වරදක් සිදු වෙනවා. උපාදානයේ පාපයයි. අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සති. තමන් පස්පව් දසා කුසල් නම් වූ පාපය කරලා මිනිස් සිරුරක් තියාගෙන හිත ඇතුලේ හදාගන්නවා නරක ගති. ඒව තමයි ඉස්සරහට එන්නේ. එතකොට මොකද වෙන්නේ? දුගති ගාමී වෙනවා. පවෙන් පරලෝ යාම. පාප කර්මයේ විපාකේ. ඊට ඒක හොඳ නෑ කියලා පුණ්‍ය කර්මයට එනවා. නමුත් මේ උපාදානය වෙනවා කියන වරද දන්නේ නැති නිසා ඔහු පින උපාදාන කොට ගන්නවා. ඒ නිසා ඔහුටත් පස්සපච්චය වේදනා වේදනා පච්චය වේදනා තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව කියන එක වෙනවා. ඒකට කියනවා අපි පුඤ්ඤාභි සංඛාරය. ඒකත් අවිද්‍යා පච්චය සංඛාරා. ඒකෙත් එහෙනම් උපාදානයේ නැමැති පාපේ තියෙනවා. මේ බුදුන් වහන්සේ පහළ වූ සමාජයේ මිනිසා සිත දියුණු කරගනිමින් පවට වඩා පින හොඳයි පිනට වඩා ධානයයි හොඳයි කියලා හොඳ හොයාගෙන ගියාට ඔහු පිටිපස්සෙන් එක්තරා නරකක් ආවා. උපාදානයේ නැමැති නරක. මම නම් ඔකට පෙන්නන්නේ මෙහෙම දෙයක්. අපි හිතමුකෝ වනාන්තර තුනක් තියෙනවායි කියලා. එකක් කර්කස දුෂ්කර වනාන්තරයක්. මේක ඉඳලා එපා වෙලා තියෙන කොටියට. කොටියට පස්සේ මොකද කරන්නේ? මේට වඩා හොඳ වනාන්තරයකට එනවා. හැබැයි වනාන්තරේ මාරු කරා කියලා කොටියාගේ ගමන මාරු වෙන්නෙත් නැහැ, කොල්ලි මාරු වෙන්නෙත් නැහැ. අර හිටියේ කොටියම තමයි ආපහු හොඳ වනාන්තරේ ඉන්නේ. මේකේ සැප පහසුකම් මද කියලා තව ටිකක් හොඳ තියෙන සැප පහසුකම් තියෙනකට යනවා. එතකොට මොකද වුනේ? ආයෙත් කොටියා ඒකට මාරු වෙනකොට පුල්ලිත් ඒකට ගියා. කියමනට කියනවා වනාන්තරේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා. අபிසංකාර අපුඤ්ඤාபிසංකාර නම් වූ වනාන්තරයේ ඉඳලා උපාදානය තුළ පුඤ්ඤාபிසංකාර වනාන්තරයට මාරු වෙනවා. පුඤ්ඤාபிසංකාර වනාන්තරයේ ඉඳලා ආනිජ්ජාபிසංකාර වනාන්තරයට මාරු වෙනවා. මිනිස්සු කරපු දේ සිත දියුණු කර ගැනීම තුළ. නමුත් අපුඤ්ඤාபிසංකාරයේදී අපුඤ්ඤාபிසංකාරයේ අபிසංකාර කියන්නේ පව මමත්වෙන් ගත්තා. මමත්වෙන් ගන්න පුරුද්ද පව ඇතෑරෙනකොට පවෙන් මාරු වෙලා පිනට ආවට පස්සේ පින මමත්වෙන් ගත්තා. අර කොටි පුල්ලිය. ඒකේ හම්බ වෙන්නේ ලෞකික සැප විතරයි නැත්නම් කාමවච සැප විතරයි කියලා ඊට ආපස්සට ධානයේ මමත්වෙන් ගත්තා කොටි පුල්ලිය තව එකටත් ගියා. දැන් කැලේ නම් මාරුණා කාම රූප අරූප වත්‍රේ. නමුත් මම කියන මුලාව මාරුුනේ නැහැ. ඔන්නෝම සත්වයාට භවගාමී වෙන්න වැඩක් වෙලා තිබුණා. ඒ නිසා සත්වයා භව චක්‍රයට අහු වෙලා පවපින ධානයේ ඔස්සේ උපාදානයේ තුල රැඳෙමින් පැවැත්ම නිරෝධනය කරන්නෙක් බවට පත් වෙලා හිටියා. දැන් මේකට අපි නම් ටිකක් අදමු. මම දකිනවා මෙහෙම පාප කර්මය, පුණ්‍ය කර්මය, ධාන කර්මය. මේ ඔක්කොම මම දකින්නේ කර්ම මාර්ගයේ විදිහට. ඒක ත්‍රිපිටකයේ කර්ම සූත්‍රවල සඳහන් කරන්නේ පාප කර්මයට කන්නම් කන්න විපාකම්. පාප කර්මය සහ දුක් විපාක. පුණ්‍ය කර්මයට සුක්ඛං සුක්ඛ විපාකම්. පුණ්‍ය කර්ම සහ සැප විපාක. ඒකේ අත්තක් තමයි ධාන කර්මය සහ ලෞකික සැප විපාක. එතකොට පුණ්‍ය විපාකයේ කාම ලෝකයේ දෙවියන් අතර මිනිසුන් අතරට ධාන විපාකයේ බඹලොවට. තව කර්මයක් තියෙනවා මිනිස්සු කරලා පව්පින් කලවමේ මරණින් එහා පැත්තට යථා ගවයාසුනක ආශ්‍රය වල උපදින ඒනවා කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකම්. දැන් මේ තුනට මොකද්ද පෙන්වන්නේ? අත්ති බික්කවේ කම්මං. පාප කර්මය, පුණ්‍ය කර්මය, ධාන කර්මය මේ සියල්ල මොකද්ද? කම්මං සරණං ගච්ඡාමිවත් කර්ම මාර්ගය. කර්ම මාර්ගයේ පාප කර්මයටත් විපාක ඊට වඩා හොඳයි පුණ්‍ය කර්මය ආය වර්ණ සැප බල පැවිද්දේ ගිහිගෙදර දෙවියන් අතර නම් දේව සම්පත්. ඒ විපාක නැත්තේ නැහැ. ධාන කර්මේ නම් කාම ලෝකේ තියෙනා වූ ජාති මරණ මොකක් නැහැ ඉන්නකන් සැනසෙල්ල එන්න පුළුවන් ඒකත් විපාක. එනම් පවේ උපාදානය තුළ පිනේ උපාදානය තුළ ධානයේ උපාදානය තුළ සංසාරය කියන්නේ කර්ම විපාක නේද? අන්න ආර්ය සත්‍යයේ මම දකිනවා පාපය. අත්තනාව කතම් පාපං. Taman සතුන් මැරීමද කරන්නේ? නැත්නම් මොකෙන්ද උපාදානය කරගන්නේ? ඒ කරගන්න උපාදානයට අනුව සසර සකස් වෙනවා බව.
හොඳයි මේ පාප කර්මයේ පුණ්‍ය කර්මයේ ධාන කර්මයට එහාගේ වෙන කර්මයක් නැද්ද ත්‍රිපිටකයේ? එතකොට හමු වෙනවා අත්තිබික්කවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛයා සංවත්තති කියලා තව කර්මයක් පවුත් නොවන පව විපාකත් නැති පිනුත් නොවන පින් විපාකත් නැති කර්ම ෂය කිරීමේ කර්මය. දැන් මම ඔබට කිව්වොත් කර්ම රැස් කිරීමේ කර්මය පාපයයි කර්ම ෂය කිරීමේ කර්මය කුසලයයි කියලා. පාපෙන් වෙන්වීමයි කියලා. කර්ම රැස් කිරීමේ කර්මය කර්ම මාර්ගයයි කර්මක්ෂය කිරීමේ මාර්ගය ධර්ම මාර්ගයයි කියලා. අන්න බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි බුදු බෞද්ධෝත්පාදයක ඉපදලා එහෙනම් පාපය අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සති. දැන් එහෙනම් මේක කරන එක පාපං නම් මේක නොකරන එක අන්න හරියනවා. නොකිරීමෙන් පිරිසිදු වේ. දැන් කිරීමෙන් මොකද වුනේ? ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් චිත්තාභ්‍යන්තරයේ පෝෂණය වී ඒවට අදාළ අනාගත ඵලයක්. මේ පෝෂණය වෙනවට මොකද්ද කියන්නේ? යංකෝ බික්ක අනුසේති තේන සංකං ගච්ඡති. ඇහෙන් කනෙන් නාසෙන් අරමුණු රස විඳලා ඇලිලා හේතු තිබ්බොත් ඒක නිසා තමයි පංච උපාදානස්කන්ධය නම් වූ දුක්ඛය හටගන්නේ. සංකත ධර්ම. අනුසේති. එහෙනම් මම කියන අනුසේති පාපයයි. නානුසේති නමීයති. අනුසේතියක් නැතිවර කරන්න පුළුවන් නම් අන්න ඒකට බුදුරජාණන් වහන්සේ වදාළ මේ කුසලස්ස උපසම්පදා කියන පදයට ගැලපෙන්න පුළුවන් කුසල විය හැකි. අනිත් එක තමයි මෙහෙමත් කියන්න පුළුවන් මට. කුසල කියන පදේ සබ්බපාපස්සාකරණං කුසලස්ස උපසම්පදා කියන පදේ පින් කරන්න කියලා ගත්තට හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඒක වැරදි කියන එක නෙමෙයි කුසල පදේ තේරුම මම පෙන්වන්න හදාන්නේ. ප්‍රසක්ජනයට පින තමයි හොඳම දේ. ඊට එහාට තේරෙන්නේ නැති නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ අකුසලයෙන් වෙන්නේ මේ කුසලයක් දේශනා කළේ. මේ කුසල පදයේ තේරුම දක්ෂතා කියන එක නේද? හොඳයි. ලෝභ දේශ මොහ කිරීම උතක්ජන භාවයේ ලක්ෂණයක්. ලෝභ දේශ මොහය වෙන්වීම ආර්ය පුද්ගලයන්ගේ සෝවාන් වලින් එහාට තියෙන ලක්ෂණයක්. දැන් සෝවාන් සිට සකෘදාගාමි දක්වා සකෘදාගාමි අනාගත දක්වා ආදි වශයෙන් යම් කිසි සුවයක් හම්බ වෙනවා නම් ඒව අර අකුසලයෙන් වෙන්වීමේ කුසලයේ නෙවෙයිද තිබෙන්නේ? ඒ කුසලය කියලා කියන්නේ නැත්තේ මාර්ගඵල වලට වෙන්න බැරිද? මාර්ගඵල පිළිවෙලින් නිවන් සාක්ෂාත් වීම තමයි අකුසලයෙන් වෙන්වීමේ කුසලය. එහෙම අර පව නරකයි පින හොඳයි කියන තැන ඉන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ වදාළ ආරි සත්‍යයට අනුව අපි හොයන්න වෙනවා උන්වහන්සේ හොයාන ගිය කිං කුසල කුසලතාවය. පදහම් පාසල් දරුවන්ට තරඟ කියලා කියන්නේ දැන් කුසලතා කියන දක්ෂතා කියන එකනේ. එහෙනම් මම දකිනවා අකුසලෙන් වෙන්නේ මේ කුසලය කියන එක ආධාරයන්නේ ලෝභ දේශ මොහ සමග නම් අකුසලය. එහෙනම් පස්පව් දවස අකුසල හැම එකෙදීම ලෝභ දේශ මොහයන් පවතිනවා. එහෙනම් ඒක අකුසලය. හැබැයි ලෝභක්කය දේශක්කය මෝහක්කය නිබ්බානං කියලා පෙන්වනවා. ලෝභ දේශ මොහ ෂය වුණාම හම්බ වෙන්නේ නිවීම. නිවීම හම්බ වෙන්නේ සෝවාන් ආදී මාර්ගඵල වලින් රහත් ඵලය දක්වා. එහෙනම් සෝවාන් මාර්ගයේදී නිවීම හම්බ වෙන එක සෝවාන් මාර්ගයෙන් නිවීම හම්බ වෙන එක කුසලයේ වෙන්න බැරිද? දැන් කරන පාපය නිසා අපිරිසුදුන හැටි තේරුම් ගන්න වෙනවා. ඒ වගේම නොකරන පාපය නැත්නම් නොකිරීම තේරුම් ගන්න වෙනවා. දැන් ඔය උදාහරණයක් වශයෙන් ගන්නකො මෙහෙම. නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචන. වෛර කිරීමෙන් සංසිඳෙන්නේ නැහැ. වෛර නොකිරීමෙන් සංසිඳෙනවා. අක්ඛෝ දේන ජිනේ කෝදං. ක්‍රෝධය ජය ගන්න ඕන නම් ක්‍රෝධ නොකර ඉන්න ඕනේ. මේ බුදු සමයේ නොකිරීම කියලා එකක් තියෙනවා නේද? දැන් ඔබට කිරීම නම් තේරෙනවා කොහොමද නොකර ඉන්නේ? අන්න එහෙම මේ ගාථාවේ පෙන්වන්නා වූ අත්තනාව කතම් පාපං අත්තනා සංකිරිස්සති ඔබ තුල සිදු වෙන දේ. දැන් එහෙනම් අර උපාදානයේ නැමැති පාපේ නොකර ඉන්නේ කොහොමද? එස උපාදානස්ස කොහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේ උපාදාන සහිත නම් උත්පත්ති පනවන්නේ. උපාදාන නැත්නම් උත්පත්ති පනවන්නේ. උපාදානයේ බයං දිස්සා ජාති මරණ සම්භවේ. ජාති මරණගෙනත් දෙන්නේ උපාදානයේ තුල අනුපාදාය මුච්ඡanti. උපාදාන නැත්නම් ජාති මරණ නැහැ. දැන් එහෙනම් මම කියන්නේ අර වචනේ එකයි උපාදානයේ පාපයයි.
කාම රූප අරූප අපි බෙදාගත්තේ නමුත් භවයේ උපාදානයෙන් වෙන්වීම කුසලයයි. එහෙනම් උපාදානය පාපයයි නම් උපාදානය කර නොගැනීම අකතම් පාපං වෙන්න බැරිද? කොහොමද මේක කරන්නේ? පුද්ගලයෙක් වශයෙන් කරන්න බෑ මේක. මේක ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා අරමුණු වලදී ඒකෙදි පෙර කළ දේ නොකර ඉන්න වෙනවා. පෙර කළ දේ ඉස්සලා හොයාගන්න. ඔබ නම් මේකට ඇලෙනවා ගැටෙනවා කියලා වචනයක් යොදාවි. නමුත් මේකට දහම් පෙළක් තියෙනවා. ඇස තුළ කන තුළ නාසය තුළ මේ අරමුණ විඳින්න ගිහින් ඒ අරමුණේ ඇලීම ගැටීම තුළ අනාගත ඵලයක් උපදින්නට හේතු ඉතුරු වී අවසන් වෙන්නා වූ සිද්ධියක් සිද්ධ වෙනවා. අවශේෂ නිරෝධය. අවශේෂ කියන්නේ හේතු ඉතුරු වී අවසන් වීම. එහෙනම් ලෝභ හේතු, දේශ හේතු, මෝහ හේතු වශයෙන් අර ගොයන් ගහක් මැරෙනකොට අනාගතයේ පැලයක් ඇති වෙන්න බීජ ඉතුරු වුණා වගේ කර්ම බීජ ඉතුරු වෙනවා. මේ උපාදානයේ ප්‍රතිඵලයයි අවශේෂය. එහෙනම් අවශේෂ නිරෝධය පාපයයි. අවශේෂ නිරෝධය ජීවිතේ එකවතාවක් සිදු වෙන්නේ නැහැ. කයෙන් විතරක් සිදු වෙන්නේ නැහැ. ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට මෙන්න මේ අවශේෂ නිරෝධය සිදු වෙන්නේ කුමක් නිසාද කියලා තේරුම් ගන්න වෙනවා. අන්න ඒක තේරෙනකොට අත්තනාව කතම් පාපන් තේරේවි. දැන් ඊට පස්සේ පිනෙන් පිරිසුදු වෙන්නේ නෙමෙයි පඤ්ඤාය පරිසුද්ධති ගලප ගන්න පුළුවන් වෙයි. මතක තබා ගන්න. කොහොමද අපි ඒක හොයාගන්නේ? අපි ඒක හොයාගන්න තව ටිකක් කරුණු පැහැදිලි කරගන්න වෙනවා. ඒ තමයි ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ අරමුණක් තුළ මේ සිද්ධිය සිදු වෙන හැටි තේරුම් ගන්න වෙනවා. ඒක පොතේ පෙන්වන්නේ දහම් පෙළ. නමුත් සිදු වෙන්නේ ඇස තුළ, කන තුළ, නාසය තුළ. අපි ගන්න මෙහෙම. අපි ගන්නවා කන අරගෙන කනේ මේ සිද්ධිය සිදු වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන විදිය හොයනවා. සෝතංච පටිච්ච සද්දෝච උප්පජ්ජති සෝත විඥානං තින්නං සංගති පස්සෝ. කනට ඉදිරියෙන් එන්නා වූ වායු තරංගොස්සේ එන්නා වූ ශබ්දයක් පටිච්ච වීමෙන් සෝත ප්‍රසාදේ නිසා, ශබ්ද රූපේ නිසා සඳරන සිත පහළ වෙනවා. ඒකට කියනවා සෝත විඥානය. සෝත විඥානය තුල ස්පර්ශ වීම තුල මේ ශබ්දය මිහිරිද අමිහිරිද කියන කාරණාවක් අනුව මිහිරි විඳීම හෝ අමිහිරි විඳීම ඇති වෙනවා. දෙකම වේදනා. පස්සපච්චා වේදනා. වේදනාව මිහිර නම් තව ලබන්න නැත්නම් කියලා ඒකට ඇලෙනවා. මේ අමිහිරි නම් ඒක ඈත් කරන්න හිතෙනවා. මේ දෙකේම තියෙන වේදනා පච්චා තණ්හා. තණ්හා පත්‍ය උපාදාන කියන එකේ තේරුම අන්න අරමුණ නැසෙන්න පෙර උපාදාන වීම තුළ යලි හට ගන්න හේතුවක් චිත්තාභ්‍යන්තරයට ඉතුරු වෙනවා. ඒ නිසා ඒ බයටට බැස ගැනීමට උපාදාන පත්‍ය භව කියනවා. එනම් පව් හේතු වලුනුත් ජාති, පින් හේතු වලුනුත් ජාති, ධාන හේතු වලුනුත් ජාති, භව පත්‍ය ජාති තුනෙන්ම සිදු වෙනවා නම් ජාති පත්‍ය ජරා මරණ වලින් මිදෙයිද? අන්න පැවැත්ම. පැවැත්මේ නරකයක හොඳ එක හොඳ වඩා හොඳ එක කියලා හොඳ හොයාගෙන පැවැත්මේ වහලුන් බවට පත් වෙලා. දැන් ඉතින් මේකට කියන නම මම කියන්නද? බුදු දහමක් හෝ මෞපිය උපස්ථානයක්වත් කලපකාදීවත්ව ජීවත් වෙන්න බඩ වඩා ගන්නට ඕනෑම දුස්චරිතයක් කරනවා. ඔහු සරණ කරගනු ලබන්නේ පාප කර්මය. පාප කර්මය නිසා මෙලොව වශයෙන් දුක් විපාක එනවායි කියලා තේරුම් අරගෙන යම් පුද්ගලයෙක් මෞපිය උපස්ථානයේ පටන් යහපත් කර්ම යොදා ගන්නු ලබනවා. ඔහු එහි විපාකයක් වශයෙන් ඔහුට සිදු වෙන්නේ මොකද්ද? පුණ්‍ය කර්මය. තව එහාට ගිහින් ධානක්සල් කියන දෙයක් හිතේ කරගන්නවා. ඒකට කියනවා ධාන කර්මය. මේ තුනම කර්ම. දැන් මොකද වෙන්නේ? පාප කර්මය අනාගත ඵලය සතර පාත්පත්තියෙන් හතර අපායත්පත්තියෙන් එක උත්පත්තිය. පුණ්‍ය කර්මයේ ඵලය මිනිසුන් අතර හෝ දෙවියන් අතර හෝ පැවිද්දේ ආයවරණ සැබ්බල උත්පත්තිය. ධාන කර්මයේ ඵලයේ රූපී අරූපී බඹතලවල. දැන් මේ කර්ම විපාක නේද? කර්ම විපාක නම් ඒකේ කර්ම මාර්ගය නේද? කර්ම මාර්ගය නම් ඒක කම්මං සරණං ගච්ඡාමි නේද? ඔබට තේරුම් ගන්න පුළුවන් ද බුදුබණ නොතේරෙන තාක්කල් ඔබ කම්මං සරණං ගච්ඡාමි කියලා? කෝ දැන් ධම්මං සරණං ගච්ඡාමි.
ඔන්න ඔය කාමරූප අරූප භවත්‍රයේ ඇවිදිමින් උපදිමින් මැරෙන මේ දුර්ලභකමෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ ලිකලා වදාලා වූ ධර්මයේ සරණ කරගන්න එකටයි ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. නමුත් එසේ ධම්මං සරණං ගච්ඡාමි කියු කිසිවෙක් පාසල් අධ්‍යාපනය තුළ කටේ කිරිසුඳ ගියේ නැති කාලේ කියපු එකේ නම් නැහැ. ධර්මයේ කුමක්ද හොයන්න ඕනනේ. සරණ කරගන්න. අපි ධර්මයේ කියලා පොතපතට ජාතක කතා වලට කතන්දර වලට කියයි. ස්කන්ධ පංචකය තුළ කර්මයේ සරණ මිනිසා කාම රූප අරූප වත්‍රයේ දුකටපත් කරමින් ඇවිද්දායි. ස්කන්ධ පංචකය තුළ ධර්මයේ සරණ කරගන්නේ කොහොමද? අන්න ස්කන්ධ පංචකය තුළ ධර්මයේ සරණ කරගන්න මේ ඔබ සාමාන්‍යයෙන් වචනින් කියන්න විතරයි පුළුවන් වනේ. හොඳයි කර්ම හතරේ තුනක් පතා කළේ මම කන්න කර්ම සුඛ කර්ම කන්න සුඛ කර්ම කියලා තව කර්මයක් තියෙනවානේ. අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකම් පවට අයිතිත් නෑ පව විපාකත් නෑ බිනට අයිතිත් නෑ පින් විපාකත් නෑ ධානයට අයිතිත් නෑ ධාන විපාකත් නෑ එහෙත් කර්මයක් තියෙනවා කර්මක්ෂය කිරීමේ කර්මය. දැන් අපි කර්ම රැස් කිරීමේ කර්මයේ උපාදානය තුළ සතර පැවැත්මේ වහල්ලු වෙලානේ. අපිට බුදු සාසනයේ තිබුණට පොතපත තිබුණට වන්දනාමාන කිරීම ආදී දේවල් තිබුණාට ඒ ඔක්කොම කර්ම මාර්ගය තුළ ඇරුණාම ධර්ම මාර්ගයට ඇවිදින්නේ නෑ නේද? දැන් කොහොමද අපට ධර්මයේ සරණ නැතුව මේකෙන් මිදෙන්නේ? අපි හැම විටම බලපුවාම පව තුළ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව. ඇස තුළ කන තුළ නාසය තුළ ඕන එකක් තුළින් මේ පැවැත්මයි. පින තුලත් ඕකයි ධාන තුලත් ඒකයි. ඒ පැවැත්ම. එහෙනම් ඒක පාපය. දැන් මේක නොකිරීම නේද පාපෙන් පාප නොකරන පාපය කියන්නේ. අපි බලමු කොහොමද කරන්න ඕන කියලා. අත්තනාව කතම් පාපං අත්තනා සංකලිස්සති ඔන්න පැහැදිලි කළා. දැන් තමන්ම නොකරන පාපයෙන් තමන් මිදෙනවා. හොඳයි අපි මෙහෙම හොයාගන්න බලමු. ඇස හෝ කන හෝ නාසය ආදී ඉන්ද්‍රියකින් අරමුණක් ගත්තම එතන අර මම ඉස්සෙල්ලා සඳහන් කළා වූ කරුණු තුනක එකතු සිදුවෙන බව ත්‍රිපිටකයේ සූත්‍ර ගාන දේශනා 100 ගණනක තියෙනවා. ඒක 100 ගණනක පෙන්වන්නේ ඔබ ළඟ සිදුවෙන දේ. ගානංච පටිච්ච ගන්ධෝච උප්පජ්ජති ගාන විඥානං තින්නම් සංගති පස්සෝ. ගාන කියන්නේ නාසයේ ගඳ සුවඳ දැනෙන ප්‍රසාදයට. ඒකට ගන්ධ නැත්තම් ගන්ධ කලාපයක් ඇදින් වැදුනහම එතන ගඳ සුවඳ හඳුනන හිත පහළ වෙනවා. පස්ස. ගාන විඥානය තුළ තමයි තියෙන්නේ. දැන් මේක චක්කු විඥානය තුළ, සෝත විඥානය තුළ, ගාන විඥානය තුළ, ජීවහාවේ ඕන විඥානයක් තුළ තින සංගති පස්සෝ. ඕන එකක් තුළ පෘථග්ජනයා ගාව තමයි පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව. මේක අරමුණ තුළ දකින්න ශණයක් තුළ. ඊට එහාට කිසිවක් යන්නේ. නමුත් මේ උපාදාන භව නිසා ස්කන්ධ පහ නැසුණට හේතු ඉතුරු වෙන එක තමයි මේ අවිද්‍යාව. එනම් සසරක් පව ඔස්සේ පින ඔස්සේ ධාන ඔස්සේ මිනිසුන් හදනව ඇරුණාම යන්න සසරක් තියෙනව නෙවෙයි. මතක තියා තියෙන සසරකට කවුරුත් යන්නේ නැහැ හදාගෙන යනවා. හොඳයි සසරක් නොහදා ඉන්න මේ මොහොත කරාගන්න පාවිච්චි කරන්න බැරිද? අන්න අපට අවශ්‍ය කාරණාව. එතනදී අපට මේකේ අනිත් පැත්ත ගන්න වෙනවා. මේ අකතම් පාපං නොකරන පාපෙන් පිසිදු වෙන එක. එතකොට අන්න ඒ ප්‍රත්‍ය තමන්ට ඒ සිදුවන ප්‍රත්‍ය පිළිබඳ සුද්ධි අසුද්ධි තේරෙනවා. එහෙනම් තමන් පෘථග්ජන භාවය තුළ කෙලෙසමින් ඉන්නවා. ආර්ය භාවයට එන්න වෙනවා මේ කියන්නා වූ පාපයෙන් වෙන්වීමේ කුසලයට. අකුසලයෙන් වෙන්වීමේ කුසලයට. මන්දයත් කුසල කියන පදේ සම්බන්ධ වෙන්නේ සෝවාන් ආදී මාර්ගඵල වලින් නිවීමට. ඒක තමයි ලැබෙන කුසලය. ඒකේ අකුසලයෙන් වෙන්වීම සිදු වෙනවා. අපි ආයෙත් මතක් කරනවා මේ අරමුණක් තුළ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව තණ්හා උපාදාන භව කියන්නෙම අවිද්‍යා සංකාර. ඒ අවිද්‍යා සංකාර වෙනකොට ඔබට එතෙන්ට විද්‍යා විමුක්ති දාගන්න බැරිද? පුළුවනි. ක්‍රමයක් තියෙනවා. ත්‍රිපිටකයේ සූත්‍රවල තිබෙනවා ඉගෙනගෙන අනුගමනීය ප්‍රතිපදාවකට යමින් ප්‍රායෝගික වෙන්න ඕනේ.
අර ගානංච පටිච්චයකින් ගන්න ගානංච පටිච්ච ගන්ධෝච උප්පජ්ජති ගාන විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා ස්පර්ශ වුණාම මේ ගඳ හෝ සුවඳ සම්බන්ධයෙන් කැමති හෝ අකමැති හෝ විඳිනවා. කැමති නම් හොඳයි කියලා හිතනවා අකමැති නම් ආයෙපා කියනවා. ඒක තමයි වේදනාපච්චය තණ්හා. අන්න ඒ කැමති අකමැති වශයෙන් බෙදීම තමයි ඒකට ඇලීමට හේතුව. ඒ තණ්හාව ගන්ධ තණ්හාව. අශේෂ විරාග නිරෝධෝ. ඒ තණ්හාව උපාදාන භව වෙනවට ශේෂ කියනවා අශේෂ කියනවා උපාදාන නොවෙනවට. අශේෂ විරාග නිරෝධෝ. එනම් තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධයෙන් භව නිරෝධෝ. තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාරණං තණ්හා නැත්නම් උපාදාන නැත්නම් භව නැත්නම් ඒකට කියන්නේ මොකද්ද? විද්‍යා විමුක්ති. තණ්හා උපාදාන භව වීම අකුසලේ නම් තණ්හා උපාදාන භව නොවීම අකුසලෙන් වෙන්නේ මේ කුසලේ නෙවෙයිද? දැන් මේ නොකල පාපේ නෙවෙයිද? තණ්හා උපාදාන වීම කල පාපයයි තණ්හා උපාදාන භව නොවීම නොකරන පාපයයි. ඔබ ළමා කාලේ ඉගෙන ගත්ත පව්පින් වල ඉඳලා ඔබ ලබා කාලේ ඉගෙන ගත්ත පන්සිල් වල ඉඳලා ඔබ ළමා කාලේ ඉගෙන ගත්ත ස්කන්ධ පංචකය කියන්නේ කය කියන තැන ඉඳලා ඉදිරියට මේ අවබෝධය තුළ අප ආවාසේ අවබෝධයෙන් එන්න ඕන. අවබෝධයේ ගමන තුළ අවසානයේදී මෙන්න මේ කියන தত্ত্বය ඔබට අනුගමනය කරන්න පුළුවන් නම් මෙන්න මේ නොකරන පාපයෙන් පිරිසුදු වීම සිද්ධ වෙනවා. තමන් කරන්න ඕනනේ. මේ බුදු සමයේ ධර්ම දේශනා තුළ ප්‍රායෝගික වැඩක් ඔබට පාර දෙනවා. ඒ ප්‍රායෝගික ක්‍රියාකාරකම කරන්න කොහොමද කියලා තේරුම් ගන්න ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ශ්‍රවණය කරලා අනුගමනීය ප්‍රතිපදාවකට එන්න වෙනවා. අනුගමනීය ප්‍රතිපදාව තුළ අන්න සුද්ධි අසුද්ධි අසුද්ධි තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා කොහෙ හිටියත් සුද්ධි තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ භව නිරෝධෝ. අරමුණක් පාසා මේ අරමුණෙහි ඇලීම සහ නොඇලීම කියන දෙකේ මේ පාපය සහ පාපෙන් වෙන්නීම තියෙනවා. ඒක පෙන්නනවා මඤ්ඤ මානෝකෝ බික්කු බද්දෝ මාරස්ස මමත්වෙන් ගත්තොත් තමයි මාරයට බැඳෙන්නේ පාපයයි. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ ඒ පාපෙන් වෙන්නීමයි. එහෙනම් මේ දෙකටම තමයි ප්‍රමාදය අප්‍රමාදය කියන්නේ. එහෙනම් පමාදෝ මච්චනෝ පදම් මැරෙන්නේ පමාව තුල හතරේ පවපින් ධානය ඔස්සේ අපමාදෝ අමත පදම්. නොපමා වීමෙන් හම්බ වෙනවා. දැන් මේක ආරම්භ වෙන තැන තමයි කෙනෙක් සෝවාන් වෙනවා කියන්නේ. එතනින් එහාට තමයි මේ නොකරන පාපය තුළ ලැබෙනා වූ සෝවාන් ආදී මාර්ගඵල වලින් ලැබෙනා වූ කුසලතාවේ අකුසලයෙන් වෙන්නේ මේ කුසලයේ හම්බ වෙන්නේ. ඒකට කියනවා නිවිසනසී ගත කරන ජීවිතයක් කියලා. එබැවින් ඔබ හැම දෙනාට මෙම කරුණු තේරුම් ගැනීම තුළින් මේ ගාථාවක් තුළ අපි දන්න අර්ථයට වඩා එහා ගිය අපේ දුකටපත් වීමයි දුකට මිදීමයි දෙකම තියෙන බව තේරුම් ගන්න පුළුවන් නම් ඒක තේරෙනවා නම් මොහොතක් පාසා ජීවත් වෙන ගමනේදී බාහිර යුතුයකම් ඉටු කරමින් මේ උපාදානෙන් මිදීමේ කුසලය කරන්න ඕන. එතකොට ඒකට කියන නම උපාදානයේ වෙන එකට කියනවා අවශේෂ නිරෝධය, මේකට කියනවා නිර්වශේෂ නිරෝධය. අවශේෂ නිරෝධය පාපයයි නිර්වශේෂ දේශේ පාපයෙන් වෙන්වීමයි. අකතම් පාපං අත්තනා විසුද්ධ්‍යති විද්‍යා විමුක්ති කෙලෙස් ඔක්කොම නැති යනවා. එතකොට පිරිසුදු වෙලා නැද්ද? තේරුම් අරගෙන අනුගමනය කර ගැනීම සඳහා අවශ්‍ය ධම්මැස පාදා ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම ඔබ හැම දිනාට උපනිශ්‍රේ වේවා හේතු ආසනාව වේවා කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් මම ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. උතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නට යෙදුණු පින්වත් ස්වාමින් වහන්සේ බෙලිගල මීමුරේ ධම්මවංශ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කර්තව්‍යයන් සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි හැමදෙනාම සාදු නදනංවා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සද්ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නට යෙදුණා පානදුර උඩහමුල්ල පදිංචි සරෝජනී නානායකර මහත්මිය ප්‍රදාන එම පවුලේ සදැහැති පින්වත් පිරිස, විශේෂයෙන් මේගේ දෙමව්පියන් දෙදෙනා, මේගේ සහෝදරයන් තිදෙනා, මේගේ පුංචි අම්මා වන බේබි මම්මා සැමියාගේ
මියගිය දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන් යන සියලු දෙනාටම පුණ්‍යානුමෝදනාවන් සිදු කරමින් සද්ධර්ම දේශනාවට දායකත්වය ලබා දුන්නා. ඒ වගේම පවුලේ සුජීවත්ව සිටින සෑම දෙනාටත් ආශිර්වාද කරන්නට එතුමිය බලාපොරොත්තු වෙනවා. ඒ හැම දෙනාටමත් පුණ්‍යානුමෝදනා සිදු කරමින් උතුම් සද්ධර්ම දේශනාව මෙලෙසින් නිමවට පත්වනවා. පින්වත් ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.